පිරි සමාජය ධර්මයෙන් ඒකාලෝක කරන්නට සදහම් චාරිකා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බික්ඛු පස්සාමි හට්ඨ පහට්ඨා උදග්ගු දග්ගා අබිරත රූපා පීනිතින්ද්‍රියා අප්පෝ සුක්ඛා පන්නලෝමා පරද බුත්තා මිගභූතේන චේතසා විහරಂತಿ ඉතිපි භගවති ධම්මාන්වයෝ සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. මේ වෙලාව තුලදී අප හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා හට පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ශ්‍රේ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය අපේ මේ ලෝකගත ජීවිතයට වගේම පරලෝකගත ජීවිතයත් සුඛිත මුදිත කරගන්නට හේතු වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසියාකාරව අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පින්නතුනි ශ්‍රවණය කරද්දී අපි අපේ හිත, කය, වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට, නිවැරදි විදිහට ධර්මයේ පිළිබඳව වටහා ගන්නට අපට හැකියාව මේ තුලින් ලැබෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තිදොර සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. අද දවස තුලදී පින්නතුනි ඔබ හැම කෙනෙක්ටම ධර්මයේ දේශනා කරන්න මා තෝරාගත්ත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ රාජවග්ගයේ ධම්මචේතිය සූත්‍රය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ධම්මචේතිය සූත්‍රය තුලදී පෙන්눔 කළා දෙන්නේ කොසල් රජතුමා සමග පැවති සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුල පවතින අසීමිත ගුණයන් වර්ණනා කරලා තියෙනවා. අපි හැමදාම අහන දකින බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සහ සංඝ රත්නයේ ගුණ 24 නෙවෙයි. ඊට අමතරව වෙනත් ගුණ කිහිපයක් තමයි මේ තුලදී කොසල් රජතුමා විසින් වර්ණනා කරන්නේ. ඉතින් මේ කොසල් රජතුමා යම්කිසි කටයුත්තක් සඳහා නගරක කියන නියම් ගමට යනවා. මේ කාලයේ වන විට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳින්නේ මේදත ලුම්ප කියන නියම් ගමේ. රජතුමා තමන්ගේ දීඝකාරායන කියන මහඇමතියත් එක්ක මේ නගරක කියන නියම් ගමට ගිහිල්ලා එහි යම්කිසි කටයුත්තක් සිද්ධ කරලා ඒ කටයුතු නිමා කළා රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ඕනි කියලා මේ දීඝකාරායන ඇමතියට කියනවා. ඇමතියා බලලා මේ කොසල් රජතුමාට දන්වනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මේදතලුම්ප කියන නියම් ගමේ. රජතුමා වහාම නියෝගයක් නිකුත් කළා වාහන සූදානම් කරගෙන මේ මේදතලුම්ප කියන නියම් ගමට යනවා.
මෙහෙම නියම්ගමට ගිහිල්ලා එතනින් රජතුමා වාහනයෙන් බැහැලා මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න උයනට ඇතුල් වෙනවා. මේ උයනට ඇතුල් වෙලා බලද්දි දකින්නවා භික්ෂූන් වහන්සේලා තැන් තැන්වල භාවනානුයෝගීව වැඩ ඉන්නවා. උන්වහන්සේලා වැඩ ඉන්නවා. හරිම රමණීයයි. හරිම දැකුම් කළුයි. හැබැයි මේ කිසි කෙනෙක් රජතුමා එක්ක කතා බහට ආවේ නැහැ. ටිකක් වෙලා රජතුමා ඉඳලා එක හාමුදුරු නමක් ගාවට කිට්ටු වෙලා වැඳලා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය පෙන්වුවයින් පස්සේ රජතුමා මේ කුටිය ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න කුටියේ දොරට තට්ටු කරායින් පස්සේ බුදුරජාණන් වහන්සේ දොර විවෘත කරනවා. රජතුමා කුටිය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාමුල ඉඳගෙන උන්වහන්සේගේ සිරිපතුල් සිඹිමින් අතගාමින් පෙරලෙමින් මේ බුදු සිරිපා වන්දනා කරනවා. මෙහෙම ගෞරව දක්වලා ඉවර වෙලා රජතුමා නැගී සිටියන් පස්සේ බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි බුදු සිරුරට මේ තරම් ගෞරවයක් දක්වන්න මොකක්ද හේතුව? මොකක්ද ඔබතුමා මේ සිරුරට මේ තරම් ගෞරවයක් දක්වන්න පැහැදිලා ඉන්න කාරණාව? රජතුමා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි එක කාරණයක් නෙවෙයි. කාරණා දෙකක් නෙවෙයි. කාරණා තුනක් නෙවෙයි. කාරණා කිහිපයක්ම තියෙනවා. කාරණා රාශියක් තියෙන ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ ධර්මය ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදින්න මේ තරම් ගෞරවයක් දක්වන්න. මෙතනදී පින්නතුනි කොසල් රජතුමා පළවෙනි කාරණාව විදිහට දක්වනවා බික්කු පස්සාමි යාව ජීවං අපාන කොටිකං පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරන්තේ. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තුලට ඇතුල් වෙන පිරිසක් බොහෝ කාලයක් දිවි ඇති තාක් මේ ශාසන බ්‍රහ්මචර්යාවේ යෙදෙනවා. ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙන සමහර අය අතරමඟදී අනේක ඇත්තයි. නමුත් බොහෝ පිරිසක් අවබෝධයෙන් යුක්තව පැවිදි වෙලා දිවි ඇති තාක් මේ ශාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා. මේ ශාසන බ්‍රහ්මචර්යාව තුල කටයුතු කරනවා. යහපත් විදිහට ඉන්නවා. අන්න එක කාරණයක් තමයි ස්වාමීනි ඔබ වහන්සේ කෙරෙහි පැහැදින්න. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ස්වාමීනි ඔබ වහන්සේට ගෞරව කරන්න, ඔබ වහන්සේගේ ධර්මයට ගෞරව කරන්න, ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ගරු බුහුමන් දක්වන්න. එක හේතුවක් මේක. රජතුමා දෙවනි කාරණාව විදිහට දක්වනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය ගත්තොත් මේ ශාසනයට ඇතුළත් වෙලා ඉන්න පිරිස නොයෙක් පළාත් වලින් ආපු කට්ටිය, නොයෙක් සමාජ මට්ටම් වල, නොයෙක් වයස්, නොයෙක් තරාතිරම් වල කට්ටිය. හැබැයි ඒ අය ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වුණයින් පස්සේ බොහොම සමගි සම්පන්නව වාසය කරනවා. සමගිව කටයුතු කරනවා. හැබැයි ස්වාමීනි පවුලක් ගත්තොත් ඒ පවුලේ අම්මා තාත්තා දරුවෝ මේ සමගිව ජීවත් වෙනවා දකින්න තියෙන එක හරිම අඩුයි. රටක් ගත්තත් රාජ්‍යයක් ගත්තත් මේ හැම තැනකම දකින්න මේ සමගිය කියන එක අඩුයි. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයට නානා කුලා නොයෙක් කුලවල අය ඇතුල් වුණා. නොයෙක් ප්‍රදේශවල අය ඇතුළු වුණත් බොහොම සමගි සම්පන්නව ජීවත් වෙනවා. බික්කු පස්සාමි සමග්ගා සම්මෝදමාන අවිවාදමාන කීරෝධකී භූත අඤ්ඤමඤ්ඤම් පියචක්කෝහි සම්පසන්තා විහරಂತಿ. හරියට කොයි වගේද ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙන අය වාද විවාද කරන්නේ නැහැ. කිරෙයි වතුරයි වාගේ එකට පෑහිලා ඉන්නවා. ස්වාමීනි මේ කාරණාව තමයි ඔබ වහන්සේගේ ශාසනය කෙරෙහි, ඔබ වහන්සේගේ ධර්මය කෙරෙහි, ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පෑදෙන්න හේතුව. ඉතිපි භගවති ධම්මාන්වයෝ සම්මා සම්බුද්ධෝ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කොසල් රජතුමා දක්වනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ
ඔබ වහන්සේ කෙරෙහි වගේම ධර්මයේ කෙරෙහි වගේම ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදින්න තවත් කරුණක් තියෙනවා. ස්වාමීනි මම රාජකාරී කටයුතු කරද්දී මට යන්න සිද්ධ වෙනවා අනෙත් අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලටත් යන්න සිද්ධ වෙනවා. ඒ ආරාම වලට ගියයින් පස්සේ මට දකින්න ලැබෙන දෙයක් තමයි ස්වාමීනි මේ අය සමහර වෙලාවට මේ අයගේ ශරීර හරිම දුර්වර්ණයි. නහර පෑදිලා, ඇටකටු ඉලිප්පිලා, හැම දුර්වර්ණ වෙලා, කොණ්ඩ වැවිලා, රැවුල් වැවිලා. සමහර වෙලාවට මේ අය සති ගානකින් නාලා නැහැ. දතකට මැදලා නැහැ. සමහර ඇතැම් ශ්‍රාවකයෝ ඉන්නවා නිර්වස්ත්‍රයි. සමහර අය කිලුටු වෙච්ච රෙදි ඇඳගෙන ඉන්නේ. මම කල්පනා කරනවා ඇයි මේ අයට මෙහෙම වුනේ? ස්වාමීනි මෙහෙම වෙන්න කාරණා දෙකක් මම කල්පනා කරනවා. එක කාරණයක් තමයි ස්වාමීනි එක්ක මේ අය අකමැත්තෙන් පැවිදි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් මේ අය මේ කටයුතු සිද්ධ කරද්දී රහසින් පව් කරනවා. රහසින් වැරදි කරනවා. ඒ වැරදි වහගන්න ගිහිල්ලා මේ අයගේ ජීවිත මේ විදිහට පිරිහිලා තියෙනවා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙලා ඉන්න මේ අය දකින්න ප්‍රසන්නයි. හරිම පැහැපත්. පිරිච්ච ශරීර ඇතුව ප්‍රියමනාප ශීලීව ඉන්නෝ. වික්කු පස්සාමි හට්ට පහට්ටා උදග්ගු දග්ගා අබිරත රූපා පීනිතින්ද්‍රියා අපෝස්සුක්කා පන්නලෝමා පරදවුත්තා මිගභූතේන චේතසා විහරಂತಿ. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙලා ඉන්න මේ ශ්‍රාවකයෝ හට්ට පහට්ටා පිනාගිය සතුටු සිතින් කටයුතු කරනවා. උදග්ගු දග්ගා ඔද වැඩි ගිය සිතින් කටයුතු කරනවා. අබිරත රූපා මේ ශරීරය අර කිව්වා වගේ හැම රැලි වැටිලවත් නහර ඉලිප්පිලවත් ඇටකටු පෑදිලාවත් දුර්වර්ණ වෙලාවත් නැහැ. හරිම පිරිසිදු හරිම පැහැපත් පිරිපුන් ශරීර තියෙනවා. පීනිතින්ද්‍රිය පිනාගිය ඉඳුරන් නැතුව කටයුතු කරනවා. අපෝස්සුක්ක පන්නලෝම ලොමු දැහැ ගැන්විලා නැහැ. ඒකට හේතුව ස්වාමීනි ඔවුන් අතර රහසක් නැහැ. ඔවුන් රහසින් තොරව කටයුතු කරනවා. ඒ නිසා මේ අයට හංගන්න දෙයක් නැති නිසා ලොමු දැහැ ගැන්විච්ච ශරීර නැහැ. හරියට කොයි වගේද කිව්වොත් මිගභූතේන චේතසා විහරಂತಿ. හරියට මෝහ හිතන්නා වගේ ජීවිතයක් කටයුතු කරනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තුල ඉන්න පිරිස ශ්‍රාවකයෝ හරිම පැහැපත් පිරිච්ච ශරීර තියෙනවා. මේකට හේතුව තමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තුල කටයුතු කරන මේ සංඝයා තුලින් සමාජයෙන් තමයි ජීවත් වෙන්නේ. සමාජය තුලින් තමයි මේ හැමෝම යැපෙන්නේ. හැබැයි මේ අය නැවත සමාජයට පෙරලා ඒ ලබනවට වැඩිය දෙයක් දෙනවා. පාපා නිවාරෙන්ති. මේ සමාජයේ ජීවත් වෙන ජනයා පවින් මිදෙන්න පස්පව් දකස්ස අකුසල් වලින් මුදව ගන්න කාරණා ඉදිරිපත් කරනවා. කාරණා කියා දෙනවා. කල්යාණේ නිවේසanti කුසල් දහම් වඩන්ඩ පිනෙන් පිරිච්ච ජීවිත ගත කරන්න නිර්වාණකාමී මාර්ගයේ කරා යන්න මාර්ගයේ සලසලා දෙනවා. ඔවදන් දෙනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ සමාජය තුල මහත් සේවයක් සිද්ධ කරනවා. ආන් ඒ විදිහට යහපත් සිතින් කටයුතු කරන එක පිනාගියේ ඉඳුරන් නැතිව කටයුතු කරන එක තමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පෑදෙන්න ඊළඟ හේතුව වෙච්ච. ඊළඟ කාරණාව විදිහට කොසල් රජතුමා දක්වනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිශ්ශබ්දයි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට වගේම ඔබ වහන්සේටත් පිරිස් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. බික්කු පස්සාමි යස්මින් සමයේ භගවතෝ අනේක පරිසාය සතාය ධම්මං දේසේති. නේව තස්මින් සමයේ භගවතෝ ශාවකාණ කිපිත සද්දෝවා හෝති උක්ඛහසිත සද්දෝවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවට හරිම නිශ්ශබ්දයි. ඔබ වහන්සේ මේ අය චෝදනා කරලවත්
මේ අය වෙනුවෙන් තර්ජනය කරලවත් දඬුවම් කරලවත් නෙවෙයි මේ හික්මීම ඇති කළා තියෙන්නේ. ස්වාමීනි සමහර වෙලාවට ඔබ වහන්සේ ධර්මදේශනා කරද්දී මම වෙස්වලාගෙන ඇවිල්ලා මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනවා. එක දවසක් මම බොහොම අසිරිමත් සිදුවීමක් දැක්කා. මම මෙහෙම වෙස්වලාගෙන ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ ඉඳන් ධර්මය ශ්‍රවණය කරද්දී එක හාමුදුරුව කෙනෙක් උගුර පෑදෙව්වා. මේ වෙලාවේදී ළඟ හිටිය තවත් ස්වාමින් වහන්සේ නමක් ධන හිසට තට්ටු කළා මේ මතක් කළා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ හින්දා සද්ද කරන්න එපා කියලා. මේ තරම් හික්මීමක් ස්වාමීනි මම කොතනකවත් දැකලා නැහැ. මම මේ රටේ රජතුමා වෙලත් මම නඩු අහන්න නඩු ආසනයට ගියයින් පස්සේ මම බොහොම අපහසුතාවයටපත් වෙනවා. ඒකට හේතුව ස්වාමීනි මට දඬුවම් කරන්න ශක්තිය තිබිලා බලය තිබිලත් මට බනින්න ශක්තිය තිබිලා ඒ වගේම බලය තිබිලත් මට ඒ පිරිස පාලනය කරගන්න බෑ. නඩු ආසනයට ගියයින් පස්සේ කෑ ගහන්න එපා කියලා කිව්වත් ඒ ඇවිල්ලා ඉන්න පිරිස කෑ ගහනවා, ශබ්ද කරනවා. දඬුවම් කරන්නවටවත් මට දඬුවම් කරන්න පුළුවන් කියලාවත් ඒ අය තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා මම බොහෝ අපහසුතාවයටපත් වෙනවා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේලා යාව අදණ්ඩේන අසත්තේන ඔබ වහන්සේලාට දඬුවම් කරන්න අයිතියක් නැහැ. ඔබ වහන්සේලාට බනින්න අයිතියක් නැහැ. හැබැයි ඔබ වහන්සේ හරි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් හරි ධර්මාසනයේට වඩිද්දි එතන පිරිස කොච්චරද ඉන්නේ හැමෝම නිශ්ශබ්ද වෙනවා. ඒ අයට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ නිශ්ශබ්ද වෙන්න කියලා. මේක මහා අසිරිමත් සිද්ධියක්. අච්චරියං වතබෝ අබ්බූතං වතබෝ ආශ්චර්යමත් අద్భుත සිද්ධියක්. ස්වාමීනි මේක තමයි ඔබ වහන්සේගේ ධර්මයේ කෙරෙහි පෑදෙන්න තවත් එක හේතුවක් වුණේ. ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයා තුල පවතින ඔබ වහන්සේ තුල පවතින ධර්මයේ ශක්තිය මේකයි. ඔබ වහන්සේලාට පුළුවන් වෙනවා මේ පිරිස පාලනය කරන්න. මේ පිරිස් නතු කරගන්න ඔබ වහන්සේලාට පුළුවන්. හැබැයි මේ රටේ රජතුමා වෙලත් මට ඒ තරම් ශක්තියක් නැහැ. මට ඒ තරම් බලයක් නැහැ. මට දඬුවම් කරන්න බනින්න ශක්තිය තිබිලත් බලය තිබිලත් මට ඒ දේ කරගන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ඒ තුල පින්නතුනි බලයක් තියෙනවා. ආන් ඒකයි මම ඔබ වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදෙන්න හේතුව. ඉතිපි භගවති ධම්මාන්වයෝ සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ඊළඟ කාරණාව විදිහට කොසල් රජතුමා දක්වනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනා විලාසය ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඔබ වහන්සේ කෙරෙහි පැහැදිච්ච නැති අය පවා පැහැදෙනවා. සමහර වෙලාවට ඔබ වහන්සේ යම් ගමකට නියම් ගමකට නගරයකට ධර්මය දේශනා කරන්න වඩිනවා කියලා දැනගත්තම ඒ පළාතේ ඉන්න පඬිතයෝ එහෙම නැත්නම් නුවණැත්තෝ කියන පිරිස එකතු වෙනවා. ඒ අය එකතු වෙලා නොඑක් ප්‍රශ්න අහනවා. බුදුහාමුදුරන්ගෙන් අපි මේ ප්‍රශ්නේ අහමු. මේ ප්‍රශ්නේ අහපුවම මේ වගේ උත්තරයක්ද? එහෙම උත්තරයක් දීපුවම අපි ඒකට මේ වගේ ප්‍රශ්නයක් අහමු. මේ විදිහට ප්‍රශ්න සකස් කරගන්න. ඔබ වහන්සේ අමාරුවේ දාන්න. හැබැයි ඔබ වහන්සේ එතෙන්ට බණට වැඩියයින් පස්සේ මේ කිසි කෙනෙක් ඔබ වහන්සේගෙන් ඒ ප්‍රශ්න අහන්නේ නැහැ. ඔබ වහන්සේ බණට ගිහිල්ලා ඒ අයත් එක්ක සතුටු සාමිච්චි කතා කළා. එහෙම්ම බණ පටන්ගෙන බණ අවසාන වෙනකන් කිසි කෙනෙක් දන්නේ නැහැ. හරියට ඔබ වහන්සේ ටිකෙන් ටික අර ගැඹුරට අරගෙන යනවා වගේ මේ අය තේරෙන්නේ නැහැ බණ ඉවර වෙනකම්. ඒ නිසා මේ අය හදාගත්ත ප්‍රශ්න අහන්න මේ අයට අමතක වෙනවා. හැබැයි ස්වාමීනි අර ප්‍රශ්න අහලා ඔබ වහන්සේ අමාරුවේ දාන්න ආපු අය අවසානයේදී මොකද වෙන්නේ? ඔබ වහන්සේගේ ශාසනය කෙරෙහි පැහැදෙනවා. ඔබ වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදෙනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදෙනවා. එතමෙක් ඔබ වහන්සේගේ ශාසනයට ඇතුළත් වෙන්න ඉල්ලනවා. තවත් කෙනෙක් ඔබ වහන්සේගේ දායකයෝ බවට පත් වෙනවා. උපාසකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමීනි මේකයි ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි
ඔබ වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබ වහන්සේ කෙරෙහි පැහැදෙන්න හේතුව. ඉතිපි භගවති ධම්මාන්වයෝ සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ස්වාමීනි, ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා තුල පවතින මේ කාරණා නිසා ඔබ වහන්සේ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහිත් මගේ පැහැදීම තියෙනවා. ස්වාමීනි, තවත් එක් සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මගේ ගාව ඉන්නවා පුරාණ ඉසිදත්ත කියලා දෙන්නේ. මේ දෙන්න යැපෙන්නේ මගේ. මේ අයට කණ්ඩ බොණ්ඩ, අඳින්න, පළඳින්න, ඉන්න හිටින්න තැන් සියල්ලම දීලා තියෙන්නේ මම. ඒ ඔක්කොම මං දීලත් එක දවසක් මේ දෙන්නත් එක්ක මම යම්කිසි කටයුත්තක් සඳහා ගිහිල්ලා නවතිනවා. මේ දෙන්න රෑ බෝ වෙනකම්ම, මැදියම් රාත්‍රිය වෙනකම්ම බුදුගුණ කතා කළා. අවසාන වෙලා නිදාගන්න දැහැත්ති වෙලා මේ අය කතා වෙනවා, බුදුහාමුදුරාද කොයි පැත්තේද වැඩ ඉන්නේ? ජේතවනාරාම. එහෙනම් ජේතවනාරාමේ තියෙන්නේ නැගෙනහිරට වෙන්න. ස්වාමීනි, මම හිටියේ බස්නාහිර පැත්තට වෙන්න. මේ අය එහෙනම් අද නැගෙනහිරට පය දාන්න හොඳ නැහැ. ඒ පැත්තට හිස දාලා නිදා ගන්න ඕනි කියලා ඔබ වහන්සේ ඉන්න පැත්තට හිස දාලා මම ඉන්න පැත්තට පය දාලා නිදාගත්තා. ස්වාමීනි, එතන අපි නැවතිච්ච තැන ඉඳන් ජේතවනාරාමයට යොදුන් 100කට වැඩිය දුරයි. හැබැයි ඔබ වහන්සේ ඉන්න පැත්ත බලලා එයයි හිස දාලා ළඟ හිටියත් මං දිහාට පාදාලා තමයි නිදාගත්තේ. මේ තරම් ශක්තිය, මේ තරම් ගෞරවයක් ඔබ වහන්සේලාට ලැබෙන්නේ ඔබ වහන්සේගේ ධර්මයේ ශක්තිය. ඉතිපි භගවති ධම්මාන්වයෝ. මේ නිසා ස්වාමීනි, ඔබ වහන්සේගේ ධර්මයේ තුල පවතින ශක්තිය අනන්තයි, අප්‍රමාණයි. මේ ධර්මයේ තුලින් තමයි පින්නත් ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේගේ ධර්මයේ සහ ඔබ වහන්සේගේ කෙරෙහි පිරිස පැහැදෙන්නේ. ඒ නිසා මේ ධර්මය ආරක්ෂා කරන තාක් ඔබ වහන්සේලා තුල මේ ගෞරවය ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ අවසානයේදී කොසල් රජතුමා බුදුහාමුදුරන්ට මතක් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේත් කොසල් ජනපද වැසිය, මමත් කොසල් ජනපද වැසිය. ඔබ වහන්සේත් ශාක්‍ය කුලේ, මමත් ශාක්‍ය කුලේ. ඔබ වහන්සේටත් වයස අවුරුදු 80යි, මටත් වයස අවුරුදු 80යි. එහෙනම් එහෙම වෙලත් ඔබ වහන්සේ කෙරෙහි ගෞරව දක්වන්න හේතුව මේ ඉතිපි භගවති ධම්මාන්වය සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝතේ. මෙහෙම කියලා කොසල් රජතුමා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන මෙතනින් යනවා. මෙහෙම ගියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උද්‍යානයේ වැඩ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා, කැඳවලා මේ අයට කියනවා, දැන් ටිකකට පෙර කුසල රජතුමා ඇවිල්ලා බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණ චෛත්‍යයක් වර්ණනා කරා. චෛත්‍ය කියන්නේ පින්නතුනි ගොඩකට. සංඝයාගේ සහ ධර්මයේ වගේම ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චෛත්‍යයක් වර්ණනා කරා. ගුණයන් රාශියක් වර්ණනා කරා. ඒ ගුණයන් තුලින් හැම කෙනෙක්ම ජීවිත ආලෝකවත් කරගන්නට ඕන. හැම කෙනෙක්ම මේ දිවි ඇතිතාක් ඒ ගුණයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නට ඕන. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ ගුණයන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනි බව මතක් කළා. පින්නතුනි, මේ ධම්මචේතිය සූත්‍රය තුලදී අපි හැම කෙනෙක්ටම අවබෝධ කරගන්නට කාරණා රාශියක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අපි පවුලක් විදියට ජීවත් වෙද්දී හැම වෙලාවකම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. ඒ වගේම පින්නතුනි, අපි පවුලක් විදියට කටයුතු කරද්දී අම්මා, තාත්තා, දරුවෝ හැම කෙනෙක්ම සමගි සම්පන්නව ජීවත් වෙන්නට ඕන. අම්මා, තාත්තා සහ දුව දරුවෝ එකතු පාදා වෙලා සමගිව සාකච්ඡා කරලා සමගි සම්පන්නව ජීවත් වීමේ හැකියාව තියෙන්නට ඕන. ඒ වගේම අපි සමිතියක් ගත්තත්, සමාගමක් ගත්තත්, යම්කිසි ගමක් ගත්තත් ඒ හැමෝම සමගි සම්පන්නව ජීවත් වෙන්න ඕන.
දරුවෝ එක්ක සමගිව ජීවත් වෙන්න ඕනේ. අම්මා තාත්තා එක්ක සමගිව ජීවත් වෙන්න ඕනේ. අම්මා තාත්තා දරුවෝ එක්ක සමගිව ජීවත් වෙන්න ඕනේ. නෑදෑයෝ අනෙක් නෑදෑයෝ එක්ක සමගිව ජීවත් වෙන්න ඕනේ. ගමේ ජීවත් වෙන ගම්වැසියෝ අනෙක් ගම්වැසියොත් එක්ක සමගිව ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම යම්කිසි සමිති සමාගමක කටයුතු කරන පිරිස ඒ සමිති සමාගම්වල ඉන්න නිලධාරීන් හැම කෙනෙක් එක්කම සහයෝගයෙන් සමගිව කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරද්දී අපට පුළුවන්කම ඇති වෙනවා යහපත් ජීවිතයක් ගත කරන්න, යහපත්ව කටයුතු කරන්න. ඒ නිසා අපි හැම වෙලාවකම මුලින් දැක්කුවා වගේ පාපා නිවාරෙන්ති, පවෙන් වළකින්න ඕනේ. පව් කම් වලින් අපේ ජීවිතය ඉවත් කරගෙන යහපත් දෙයට නැඹුරු කරගන්න ඕනේ. කල්යාණේ නිවේසන්ති. කල්යාණ දහම් වඩන්නට ඕන. යහපත් කුසල් දහම් වඩන්නට ඕන. එහෙම වඩලා ඒ තුල අපේ ජීවිතය එකතු කරගන්නට ඕන. ඒ වගේම අපි හැම වෙලාවකම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන ගමන් නිවැරදි දේ අවබෝධ කරගෙන නිතරම අපි සතුටු සිත් ඇතිව වාසය කරන්නට ඕන. සතුටු සිත් ඇතිව වාසය කරද්දී පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා නිවැරදි අවබෝධය ඇති කරගෙන කටයුතු කරද්දී යහපත් ජීවිත ගත කරන්න. මේ ලෝක ජීවිතය සාර්ථක කරගන්න වගේම පරලෝකගත ජීවිතයත් යහපත් කරගන්නට අපට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා අපි ඒ අවබෝධය ඇති කරගෙන මේ ධම්මචේතිය සූත්‍රය තුල දක්වපු මේ කාරණා අවබෝධ කරගෙන අපි අපේ ජීවිතය යහපත්ව සකස් කරගන්නට උත්සාහ කරන්නට ඕන. මේ තුල අපි අවබෝධය ඇති කරගන්නට ඕනි. ඒ නිසා මේ වෙලාව තුලදී ධර්ම දේශනාව සිද්ධ කර ගැනීම තුළින් සිද්ධ කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් අපි හැමදිනාම පින් අනුමෝදන් වෙමු. අපි හැමදිනාගේමත් මේ ලෝකගත ජීවිත සාර්ථක වේවා. පරලොවට පින් සිද්ධ වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. අල්පේසාක්‍ය, මහේසාක්‍ය, ඉෂ්ඨපාලක, ශාසන ආරක්ෂක සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා. සන්තෝෂයටපත් වේවා. දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය මේ පින්නතුන් කෙරෙහි නිරතුරු යොමු වේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා. අප හැම දිනාටමත් මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් සිතන පතන සියලු බලාපොරොත්තු මුදුන්පත් වේවා. කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අප හැම දිනාගේම මේ ලෝකගත ජීවිත සාර්ථක වේවා. පරලොවට පින් සිද්ධ වේවා. දෙලොව සැප සම්පatti කෙලවර අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.